මැතමැටික් ඊසි සමග එකතු වෙන සියලුම දෙනාම අද සුබ දවසක් කියලා මම පිළිගන්නවා. අද අපේ සංඛ්‍යාලය කියන වීඩියෝ සීරීස් එකේ 6 වෙනි වීඩියෝ එක. ඒතර මේ වීඩියෝ එක පස්සේ තව එක වීඩියෝ එකකින් මේ පාඩම ඉවර වෙනවා. අපි එහෙනම් අද වීඩියෝ එකට යමු. අපි මධ්‍යයන්ය මාතය මධ්‍යස්ථය කියන කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ගැන සාකච්ඡා කරමින් හිටියේ. අපි ඒක සාකච්ඡාව අවසන් කරා. අපි ගිය වීඩියෝ එකේදී පටන් ගත්තා අපකිරණය සම්බන්ධ නැත්නම් විසිරීම සම්බන්ධව තියෙන මිනුම් සාකච්ඡා කරන්න. එතකොට අපි මුලින්ම කතා කරා මධ්‍යයන්‍ය අපගමනය කියන එක ගැන සාකච්ඡා කරා. ඒක ඇත්තට වැදගත් වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ අද දිනේ සාකච්ඡා කරන විචලතාවය සහ සම්මත අපගමනය කියන එක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විචලතාවය සහ සම්මත අපගමනය. සම්මත අපගමනය කියන එක අපි සුපුරුදු පරිදි කතා කරන්නේ අපේ සුපුරුදු දත්ත වලට අසමූහිත දත්ත සෙට් එකකට අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට සහ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය යන දත්ත ව්‍යාප්ති තුනට අපි ඔක කතා කරන්න බලාපොරොත්තු වෙමු. අපි එහෙනම් මුලින්ම අසමූහිත දත්ත ව්‍යාප්තියකට නැත්නම් අපේ සංඛ්‍යා කුලකයකට මෙය කතා කරගමු සම්මත අපගමනය සහ විචලතාවය. අපි එහෙනම් මුලින්ම අසමූහිත දත්ත සෙට් එකකට නැත්නම් සංඛ්‍යා කුලකයකට විචලතාවය අර්ථ දක්වමු. විචලතාවය සම්මත අපගමනයත් ඔය ගමනම අර්ථ දක්වමු. අපිට දත්ත සෙට් එකක් තියෙනවා x1 x2 තිත්පේලියක් xn කියලා දත්ත සෙට් එකක් තියෙනවා. අපි දැනටමත් දන්නවා දත්ත සෙට් එකේ මධ්‍යයන් x බා කියන්නේ සිග්මා i සමාන කේසරෙන් දක්වා xi බෙදීමෙන් කියන අපි දැනටමත් දන්නවා. එතකොට ඔක විචලතාවය අපි කොහොමද අර්ථ දක්වන්නේ? මේ සිග්මා වර්ග වලින් තමයි විචලතාවය අර්ථ දක්වන්නේ. මෙන්න මේ විදිහට. සිග්මා i සමාන කේසරෙන් දක්වා xi ඍණ x භාගයේ සම්පූර්ණ වර්ග බෙදීම n කියන එකෙන් තමයි අපි විචලතාවය අර්ථ දක්වන්නේ. එතකොට මේ x භාගයෙන් කොච්චර ඈතින්ද එක් ඩේටා එක තියෙන්නේ කියන එක තමයි අපි ඔකෙන් පෙන්වන්නේ. කියන අපකිරණය කොච්චර ඈත් කරද තියෙන්නේ කියන එක තමයි අපි බලන්නේ. එතකොට මට මේක ওই විදිහට කියන්න පුළුවන්. ඊට පස්සේ මට ඔක සම්මත අපගමනය කියන්නේ මොකද්ද? මෙන්න මේ කියන්නා වූ එකේ වර්ගමූලය. සිග්මා කියන එක තමයි සම්මත අපගමනය කියන්නේ. විචලතාවයේ වර්ගමූලය. xi ඍණ x භාගයේ සම්පූර්ණ වර්ග බෙදීම n කියලා මට ලැබෙනවා සම්මත අපගමනය කියන්නේ. ඉතින් මට ওই විදිහට දුන්නොත් සංඛ්‍යා සෙට් එකක් දීලා විචලතාවය සම්මත අපගමනය හොයන්නේ කිව්වොත් ওই විදිහට හොයන එක ගොඩක් අමාරුයි. ඒකින්ද මම ඕක සරල ෆෝම් එකකට හදාගන්නවා. මොකද්ද මගේ ෆෝම් එක? මෙන්න මේ xi න් s bar කියන එක වර්ග කරලා ලියා ගන්නවා. එතන මට පුළුවන් සිග්මා i සමාන 1 යෙන් දක්වා xi වර්ග ඉන්න 2යි xi x bar ධන x bar වර්ග බෙදීමෙන් කියලා මට හම්බ වෙනවා. මට ඒක හම්බ වෙනවා ඔය විදිහට. ඊළඟට මම මොකද කරන්නේ? මේ එකතු කිරීම අඩු කිරීම ඇතුලේ තියෙන්නේ සිග්මා අංකණය වෙනම දානවා. එතන මට සිග්මා වර්ග කියන එක හම්බ වෙනවා. සිග්මා i සමාන 1 යෙන් දක්වා xi වර්ග වෙන දාන ඍණ සිග්මා i සමාන 1 යෙන් දක්වා 2යි xi x bar ධන සිග්මා i සමාන 1 යෙන් දක්වා x භාගයේ වර්ග බෙදීම n විදියට මට හම්බ වෙනවා. ඉතින් මට පැහැදිලි වෙන දේවල් මට පුළුවන් සිග්මා අංකනේ නියතයක් එළියට ගන්නවා සිග්මා අංකනේ සම්බන්ධ කතා කරනකොට කියලා දුන්නා. එතන මේ දෙක කියන්නේ නියතයක් විදිහට අපිට පැහැදිලි. s bar කියන්නේ කවුද? මේ s bar කියන්නේ නියතයක්. මේ s bar ගෙන් අපිට හම්බ වෙන්නේ කිසියම් වැලියු එකක්. ওই දෙක වගේම අගයක් තමයි හම්බ වෙන්නේ. එහෙනම් 2යි s bar කියන එක අපේ නියතයක්. එහෙනම් මට ඒක මේකෙන් එළියට ගන්න පුළුවන් සිග්මා අංකනේ. එළියට අරගෙන මම මේ x පදය n ගෙන් වෙනම බෙදමු. සිග්මා වර්ග වෙනවා. සිග්මා i සමාන 1 යෙන් දක්වා xi වර්ග බෙදීම n ඍණ 2යි s bar එකක් එළියට. සිග්මා i සමාන 1 යෙන් දක්වා s bar xi බෙදීම n. මෙතන ධන සිග්මා i සමාන 1 යෙන් දක්වා x bar වර්ග බෙදීම n විදියට මට හම්බුනේ. එතකොට මට පැහැදිලි වෙන දේ මෙතන සිග්මා xi බෙදීම n එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කවුද? අපේ s bar කියන එක තමයි ඔය ඔතන ඉන්නේ. ඊට පස්සේ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? s bar වර්ගයේව n ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ කියන්නේ s bar වර්ග ධන x bar වර්ග ධන ඔය වගේ s bar වර්ගයේ n ප්‍රමාණයක් එකතු වෙනවා.
එහෙනම් ඔය s භාග වර්ගයේ n ප්‍රමාණයක් එකතු වුණොත් අපිට ඒකට ලියන්න පුළුවන් nx භාග වර්ග කියලා අපිට ලියන්න පුළුවන් බව පැහැදිලි වෙනවා. එහෙනම් අපි ඕවා ආදේශ කළා ඔය අපේ විචලතාවය කියන එකට ලියාගමු. ඔය ආදේශ කළා විචලතාවය කියන එකට අපි ලියාගමු. එහෙනම් සිග්මා වර්ග කියන එක නැත්නම් විචලතාවය මට එනවා සිග්මා i සමාන 1/n දක්වා xi වර්ග බෙදීම n. මෙතන s භාවතාව 2s භාග වර්ග. ධන මෙතන මොකද්ද වෙන්නේ? s භාගයේ වර්ගය සිග්මා n වතාවක් එකතු වුණාම ns භාග වර්ගය. ඒක මේ n ගෙන් බෙදුවර පස්සේ s භාග වර්ග විදිහට මට හම්බ වෙනවා. එහෙනම් මෙතන ඍණ 2s භාග ධන s භාග වර්ගය කැපිලා යනවා. මට ඉතුරු වෙනවා සිග්මා i සමාන 1/n දක්වා xi වර්ග බෙදීම n ඍණ s භාග වර්ගයක් විදිහට එනවා. එයා මෙතන 2s භාග වර්ගයෙන් s භාග වර්ගයක් එකතු වෙන ඍණ 2s භාග වර්ගයෙන් ওই විදිහට මට ප්‍රකාශනය. එහෙනම් විචලතාවය සඳහා මට ওই විදිහට සූත්‍රයක් ඔප්පු කරගන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කරපු සූත්‍රයට වඩා අපි සාමාන්‍ය ගණන් හදනකොට පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන සූත්‍රය. ඕක අපිට පාවිච්චි කරලා ගණන් හදන්න පුළුවන්. එතකොට අපේ සම්මත අපගමනය කියන්නේ මොකද්ද? ඕකේ වර්ගමූල. සිග්මා i සමාන 1/n දක්වා xi වර්ග බෙදීම n ඍණ s භාග වර්ග කියලා. මට අපේ සම්මත අපගමනය කියන එක කියනවා. එහෙනම් අපිට විචලතාවය සම්මත අපගමනය ඔන්න ඔය විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඔන්න ඔය ෆෝම් එකෙන් තමයි අපි ගණන් වලට ඇප්ලයි කරගන්න ඕන. මුලින් අර සූත්‍රය ලියලා ඒ සූත්‍රය මේක නෙවෙයි කියලා පෙන්නලා අපිට ඇප්ලයි කරගන්න පුළුවන්. ඊට පස්සේ පොඩි උදාහරණයක් බලමු. මට මෙන්න මෙහෙම ඩේටා සෙට් එකක් තියෙනවා. 2 4 6 කියලා ඩේටා තුනක් තියෙනවා. මට ඕන ඔකේ විචලතාවය හොයන්න. සහ සම්මත අපගමනය හොයන්න. එහෙනම් මම මුලින්ම හොයන්න ඕන කවුද? විචලතාවය සම්මත අපගමනය ඕන s භාග කියන එක නම් හොයා ගන්නවා. එහෙනම් s භාග කියන කවුද? මේ දත්ත ටික එකතු කරලා දත්ත සංඛ්‍යාවෙන් බෙදමු. 4 6 10 12යි. ඒතර 4යි කියලා මට හම්බ වෙනවා. s භාග කියන්නේ 4යි. ඊළඟට මම මොකද කරන්නේ? මට ඕන සිග්මා xi වර්ග බෙදීම. ඒ කියන්නේ මේ එක එක පදවල වර්ගවල එකතුවක් ඕන වෙනවා. එහෙනම් මම මේ පදේ ඊළඟට හොයනවා. සිග්මා i සමාන 1/n දක්වා xi වර්ග බෙදීම n. තොර එක් එක් පදේ වර්ග කරලා එකතු කරමු. 2 වර්ගය 4යි, 4 වර්ග 16යි, 6 වර්ග 36යි. බෙදන්න ඕන කාගෙන්ද? 3. ඒතර අපිට 56 බෙදීම 3ක් විදියට ඕකේ 56 බෙදීම 3ක් විදියට අපිට ඕකේ. ඊට පස්සේ අපිට කවුද ඕන? මේ විචලතාවය කියන එක. එතන ওই විචලතාවය කියන එක අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඔය විචලතාවය කියන එක ගන්න පුළුවන්. අපේ සූත්‍රයට ආදේශ කරනවා සිග්මා වර්ග කියන එක සමානයි සිග්මා xi වර්ග බෙදීම කියන්නේ 56 බෙදීම 3යි. ඍණ s භාග කියන්නේ 4යි. s භාග කියන්නේ 4යි. එතකොට 56 බෙදීම 3න් 4 අඩු කරාට පස්සේ s භාග කියන්නේ 4යි. එතකොට අපි මෙතන 4 උන් ළමයා වර්ධන තැන්. මෙතන 4 දාලා හිතුවොත් හරියද වැරදිද? නෑ. අපිට ඕනේ s භාගයේ වර්ගය. අනේ එහෙනම් 16 කියන එක තමයි දාන්න ඕනේ. ඔන්න ඔය වගේ තැන් තමයි විභාගෙට ගිහිල්ලා කලබලයට වරදින්නේ. තාක්කවට s භාග දැක්ක මේක දැම්ම 4 කියලා. අන්න එහෙම දාන්න එපා. s භාගයේ වර්ග තමයි අපිට ඕන 16 කියන්නේ. මට ඔක සුළු කරාට පස්සේ හම්බ වෙනවා. ඔක සුළු කරාට පස්සේ හම්බ වෙනවා 2.6යි 7යි 2.6යි 6යි 7යි උත්තර. එහෙනම් අපේ විචලතාවය වෙන්නේ ඕක අපිට සම්මත අපගමනය වුණා. ඔන්න ඔය කියනවා ප්‍රකාශනයේ වර්ග මූල ගන්නවා. එහෙනම් සම්මත අපගමනයේ ওই විදිහට හම්බ වෙනවා. විචලතාවය ওই විදිහට හම්බ වෙන සාමාන්‍ය උත්තරයක් දශම ස්ථාන 3කට දිවොත් හොඳයි. මේ x භාගය කරනකොට වර්ග තියෙන්නේ ඒක සැලකිල්ලෙන් යොදන්න ඕන. එහෙනම් ඒක හරි. ඊළඟට අපි දැනගන්න ඕන දේ සංයුක්ත කුලකයක විචලතාවය සහ සම්මත අපගමනයේ සේ. මොකද්ද? සංයුක්ත කුලකයක ඔය විචලතාවය සම්මත අපගමනය කොහොමද හොයන්නේ කියන එක දැනගෙන ඉන්න ඕන. හරි. මෙන්න මේ විදිහට තමයි ඔක්කොම. අපේ ඉස්සෙල්ලා data set එකක් තියෙනවා x1 s2 දික්පේරියක් x1 data n ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මට ඕකේ විචලතාවය මේ විදිහට ලියා ගන්න පුළුවන් නේද? සිග්මා 1 වර්ග කියලා මම ලියනවා. සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා xi වර්ග බෙදීම n ඍණ x භාග වර්ග කියලා මම දන්නවා. මට මේ ගාන හදාගෙන යනකොට මම දන්නවා මට ඕන වෙන්නේ මෙන්න මේ සිග්මා xi වර්ග කියන කෑල්ල. එහෙනම් මම මේක උත්තර කරලා ලියා ගන්නවා.
සිග්මා i සමාන 1 සිට n දක්වා xi වර්ග කියන කොටස ලියන්න පුළුවන් සිග්මා 1 වර්ග ධන x භාගයේ වර්ග වතාව n කියලා මට ඔක ලැබෙනවා. මට ඔය කොටස ඕන වෙනවා. ඔය ගාන ඉස්සරහට හදාගෙන යනකොට සංයුක්ත කුලකේ විචලතාවය සහ සම්මතප්පගමනය වෙනවා. ඒතර මම මේක අංක 1 සමීකරණ කියලා දාගත්තා. හරි. ඊළඟට මට තව දත්ත සෙට් එකක් තියෙනවා. y1 y2 තිප්පේලිය yn කියලා දත්ත n සංඛ්‍යාවක් තියෙනවා. මට ඔය සෙට් එකේ විචලතාවය කියන එක නම් ප්‍රකාශ කරගන්න පුළුවන් මේ විදිහට සිග්මා 2 වර්ග සමානයි සිග්මා i සමාන 1 සිට n දක්වා නෙමෙයි m දක්වා. m දක්වා දත්ත m ප්‍රමාණයක් තියෙනවා. yi වර්ග බෙදීම m ඍණ y භාගය වර්ග. මට ඕකෙත් ඕන මේ සිග්මා yi වර්ග කියන එක එනවා. එහෙනම් මම ඒක උත්තර කරගන්නවා. සිග්මා i සමාන 1 සිට m දක්වා yi වර්ග කියන එක වෙන සමානයි සිග්මා 2 වර්ග ධන y භාග වර්ග වතාව m කියලා මට උත්තරේ හම්බුනේ. එහෙනම් සිග්මා xi වර්ග හරි yi වර්ග හරි මම තෝරගත්තා. ඒතර ඔය ඩේටා සෙට් එකේ එක් එක් ඒවායි සංඛ්‍යාවල වර්ගවල එකතු කියන එකට මම ප්‍රකාශනයක් හදාගත්තා. මට ඕන මොකද්ද? මේ ඩේටා සෙට් දෙක එකතු කරාට පස්සේ හදන අලුත් සෙට් එකේ සම්මත අපගමනය සහ විචලතාවය. මම කලින් වීඩියෝකේදී කියලා දුන්නා ඩේටා සෙට් දෙකක් එකතු වුණාට පස්සේ යන අලුත් සෙට් එකේ මධ්‍යන්නේ කොහොමද දෙන්නේ කියලා. කොහොමද මධ්‍යන්නේ ආවේ? ඒක බලන්න වීඩියෝ එක. z භාගයෙන් ආවා. z භාගයෙන් ආවා. n වතාවක් x භාගන m වතාවක් y භාගෙදීම n ධන n කියලා අපිට ඒ කලින් වීඩියෝ එකේදී අපි යෝග කරා. ඒක බලන්න. දැන් අපිට මෙතන ඕන ඕක නෙමේ විචලතාවය කියන එක නම් හොයාගන්න. එහෙනම් අපි ඒක හොයන්න බලමු. ඒක කොහොමද වෙන්නේ? එතකොට අපේ දැන් දත්ත සෙට් එක මොකද්ද? x එක තිප්පේලියක් xm දක්වා y එක තිප්පේලියක් ym දක්වා. එතකොට මට ඔය කියන එකේ අවශ්‍ය වෙන්නේ විචලතාවය සිග්මා වර්ග කියන එක. සිග්මා වර්ග කියන එක නම් කොහොමද ගන්නේ? ඉතින් මට ඔය ඩේටා සෙට් එක මොකක් වුණත් වැඩක් නැහැ. සිග්මා වර්ග කියන එක ගන්නෙ සංඛ්‍යාවල එකතුවේ වර්ග බෙදීම n ඒ දත්ත සංඛ්‍යාව බෙදනවා ඒ දත්ත සංඛ්‍යාවේ මධ්‍යන්නේ. ඒතර මෙතන දත්ත ඔක්කොම තියෙනවා n ධනයේ ප්‍රමාණයක් බව පැහැදිලි. එහෙනම් සිග්මා වර්ග කියන එක මම ලියන්න පුළුවන්. සිග්මා වර්ග කියන එක ලියන්න පුළුවන් x1 වර්ග තිප්පේලියක් xn වර්ග මේ x එකේ ඉඳලා xn දක්වා දත්වල වර්ග එකතුව තව තියෙනවා y1 වර්ග තිප්පේලියක් yn වර්ග x එකේ ඉඳලා මේ දත්ත ඔක්කොගේම වර්ගවල එකතුව බෙදන්න ඕන මොකකින්ද දත්ත සංඛ්‍යාව. දත්ත සංඛ්‍යාව මෙතන n වෙනුවට මෙතන ඉන්නේ කවුද? n ධන m කියන එක නා තමයි එතන ඉන්නේ. එතකොට ඒක හරි. මම මේක මකලා යටින් ගියාම සිග්මා i සමානයි 1 ඉඳලා n දක්වා xi වර්ග කියන්නේ n වතාවක් සිග්මා 1 වර්ග ධන x භාගයේ වර්ග කියලා මම දානවා. ඊට පස්සේ ඕකෙන් අඩු කරන්න ඕන කවුද? මේ සංයුක්ත කුලකයේ මධ්‍යන්නේ. මොකද්ද z භාග කියන එක? සංයුක්ත කුලකයේ මධ්‍යන්නේ z භාගයේ වර්ගයෙන් අපි අඩු කරනවා. z භාගයේ වර්ගය කියන එක න අඩු කරනවා. ඉතින් මට පැහැදිලි මෙන්න මේක මට ලියාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. z භාගයට අපි දන්නවනේ. මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද? x එකේ ඉඳලා xn දක්වා වර්ගවල එකතුව ධන y එකේ ඉඳලා yn දක්වා දත්වල වර්ගවල එකතුව. එහෙනම් මට ඔක ප්‍රායෝගිකව ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. සිග්මා වර්ග කියන්නේ විචලතාවය සමාන සිග්මා i සමාන 1 සිට n දක්වා xi වර්ග ධන සිග්මා i සමාන 1 සිට m දක්වා yi වර්ග බෙදන්න ඕන n ධන n වලින් පින z භාගයෙන් වර්ග කියලා මට හම්බ වෙනවා. මේ x එකේ ඉඳලා xn දක්වා දත්වල වර්ග එකතුව මේ විදිහට ලියන්න පුළුවන්. y එකේ ඉඳලා yn දක්වා දත්වල වර්ග වල එකතුව ওই විදිහට ලියන්න පුළුවන්. ඉතින් මට එනවා ඊට පස්සේ මොකද්ද? මේක වෙනකොට මේක වෙනකොට මට ආදේශ කරගන්න පුළුවන් මම හොයාගත්ත කලින්. එහෙනම් එහෙම ආදේශ කරමු. n වතාවක් සිග්මා 1 වර්ග ධන x භා වර්ග m වතාවක් සිග්මා 2 වර්ග ධන
y බා වර්ග බෙදනවා n ධන m ගෙන් අඩු කරනවා z භාගයේ වර්ගය. අඩු කරනවා z භාගයේ වර්ගය. සාමාන්‍ය මේක අපිට ওই විදිහට එක සැරේ පාවිච්චි කරන්න බෑ. අපි ඔප්පු කරගෙන තමයි ඔක පාවිච්චි කරන්නේ. එහෙනම් සංයුක්ත කුලකයේ විචලතාවයට මට ප්‍රකාශනයක් එනවා. n මතාවක් සිග්ම එක වර්ග ධන s භාග වර්ග m මතාවක් සිග්ම දෙක වර්ග ධන y භාග වර්ග බෙදීම n ධන m ඍණ z භාග වර්ග කියලා මට ලැබෙනවා. එහෙනම් සංයුක්ත කුලකයක විචලතාවය වෙන්නේ ওই විදිහට. මේක සාමාන්‍ය ඔප්පු කිරීමකින් තමයි පාවිච්චි කරන්න ඕන. ඔප්පු කිරීමෙන් තොරව පාවිච්චි කරන්න බෑ. ඒතර ඔය අසමූහිත දත්ත ව්‍යාප්තියකට ওই විදිහට තමයි විචලතාවය පාවිච්චි වෙන්නේ. ඊළඟට බලමු අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට විචලතාව කොහොමද පාවිච්චි කරන්නේ කියලා උදාහරණත් එක්ක. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට විචලතාව අර්ථ දක්වන්නේ මෙන්න මේ විදිහට. සිග්මා වර්ගමේ නොටේෂන් මාරු වෙන්නේ නැහැ. සිග්මා i සමාන 1 සිට n දක්වා f5 වතාව xi ඍණ s භාගයේ සම්පූර්ණ වර්ග බෙදීම සිග්මා i සමාන 1 සිට n දක්වා f5. ඉතින් මෙතන වෙන්නේ අර කලින් ඒවා ඉදි වුණා වගේම f5 කියන එක ඇවිල්ලා තියෙනවා. නිකන් දත්ත සෙට් එකක නම් ඔක f5 නෙමෙයි ඉන්නේ. මේ f5 නැතුව තමයි එන්නේ. ඒතර අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් වෙනකොට ඔන්න ඔය විදිහට තමයි අර්ථ දක්වන්නේ. ඉතින් ඕක ඔය විදිහට තිබුණත් අපිට ගාන හදාන්න අමාරුයි. අපි ඕක සුළු කරගන්න ඕන හරි ක්‍රමයකට ගාන හදාන්න පුළුවන් ෆෝම් එකකට. ඉතින් මට ඕකෙත් කරන්න පුළුවන් එකම දේ මේ වර්ග පදේ වර්ග කරන එක. එහෙනම් සිග්මා i සමාන 1 සිට n දක්වා f5 වතාව xi වර්ග 2xi x පහ ධන s පහ වර්ග බෙදීම සිග්මා i සමාන 1 සිට n දක්වා f5 විදිහට. එහෙනම් මම ඔක f5 ගෙන් ගුණ කරලා වරහන් ටික වෙන වෙනම ලියා ගන්නවා. එහෙනම් සිග්මා වර්ග කියන එක මට හම්බ වෙනවා. සිග්මා i සමාන 1 සිට n දක්වා f5 ගෙන් මේ xi කියන එක නා වැඩි කරනවා. f5 xi වර්ග ඍණ f5 ගෙන් අනිත් එක්ක නා වැඩි කරනවා. 2i f5 xi x bar ධන f5 x bar වර්ග බෙදීම සිග්මා i සමාන 1 සිට n දක්වා f5 විදිහට අපිට හම්බ වෙනවා. එහෙනම් මොකද කරන්නේ? සිග්මා ලකුණ වෙනම දාලා බෙදීම් ලකුණ වෙනම දාලා ලියා ගන්නවා. එහෙනම් සිග්මා වර්ග කියන එක නම් මට එනවා. සිග්මා i සමාන 1 සිට n දක්වා f5 xi වර්ග බෙදනවා සිග්මා i සමාන 1 සිට n දක්වා f5 ඍණ මට මොකද්ද පැහැදිලි වෙන්නේ මෙතනින් මෙන්න මේ කියන්න ඕන දේ පැහැදිලි. මෙතනින් මේ s bar කියන එක මොකද්ද? නියත පදයක්. මෙතන 2 කියන එක මොකද්ද? නියත පදයක්. එහෙනම් මේ සිග්මා ලකුණ දැම්මට පස්සේ අපිට 2i s bar කියන එක එළියට අරන් ලියන්න පුළුවන්. මම ඒක සැරේ මෙතනින් අරන් ලියනවා. 2i s bar කියන එක මම එළියට ගත්තා. සිග්මා i සමාන 1 සිට n දක්වා f5 xi බෙදනවා සිග්මා i සමාන 1 සිට n දක්වා f5 ගෙන් ලියනවා. ඊළඟට මට මෙතනත් මේ x bar කියන එක නියත පදයක්. s bar කියන එක නියත පදයක්. s bar වර්ග කියන එක නියත පදයක්. එහෙනම් මට ඒකත් සිග්මා ලකුණෙන් එළියට ගන්න පුළුවන්. එහෙනම් ධන ඒකත් මට සිග්මා ලකුණෙන් එළියට ගන්න පුළුවන්. ඒතකොට ධන සිග්මා i සමාන 1 සිට n දක්වා x bar වර්ගයක් මම එළියට ගත්තා. f5 බෙදීම සිග්මා i සමාන 1 සිට n දක්වා f5 කියලා මට හම්බුනේ. එහෙනම් මට ওই මොනවද ලැබිලා තියෙන්නේ කියලා බලමු. මෙතන සිග්මා i සමාන 1 සිට n දක්වා f5 x බෙදීම x bar කියන්නේ මොකක්ද? f5 කියන්නේ මොකද්ද? අපේ x bar කියන එක කෙනා. මෙතන මේ f5 කියන කැපිටල්. මෙතන එකතුවකින් එන්නේ වැලියු එකක් යටත් එන්නේ වැලියු එකක් ඒ දෙක කැපිටල්. එහෙනම් අපිට ඔය සමීකරණය තවදුරටත් ලියන්න පුළුවන්. සමීකරණය ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. සිග්මා වර්ග කියන එක නා සමානයි. මෙතන එනවා මේක මේ විදිහට වෙනස් කරන්න බෑ ඒක. සිග්මා i සමාන 1 සිට n දක්වා f5 කියන එක නා අඩු කරනවා. මෙතන 2i s bar වර්ගයක් එනවා. මෙතන
s භාග වර්ගයක්. එහෙනම් අවසානයේ මට එනවා මේ 2යි s භාග වර්ගය එකතු වෙලා අඩු වෙලා ගියාට පස්සේ ඍණ s භාග වර්ගයක් කියලා මට. එහෙනම් අවසාන පිළිතුර මට ඔන්න ඔය විදියට ලැබෙනවා. එහෙනම් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක විචලතාවය හොයන්නේ සිග්මා i සමාන 1 ශ්‍රේණියෙන් දක්වා fy xi වර්ග බෙදීම සිග්මා fy ඍණ s භාග වර්ග විදියට තමයි අපිට එන්නේ. ඕක හොඳට මතකයේ තියාගන්න. ඔප්පු කරගන්නේ ඔන්න ඔය විදියට. ඊට පස්සේ අපි මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක විචලතාවය උවමනම් ඕක සම්මත අපගමනය කියන්නේ මොකද සිග්මා කියන එක වර්ගමූල සිග්මා i සමාන 1 ශ්‍රේණියෙන් දක්වා fy xi වර්ග බෙදීම සිග්මා i සමාන 1 ශ්‍රේණියෙන් දක්වා fy ඍණ s භාග වර්ග විදියට ඔය අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සම්මත අපගමනය කියන එක න අපිට හම්බ වෙන්නේ. අනෝ විදිය තමයි සම්මත අපගමනය සහ විචලතාවය වෙන්නේ. හරි. දැන් අපි මොකද කරන්න ඕනේ? ඕකට උදාහරණයක් බලන්න ඕනේ. අපි ඊට පස්සේ මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට උදාහරණයක් බලමු. අපිට ඔය විචලතාවය කියන එක න සිග්මා වර්ග වලින් කියන්න පුළුවන් s වර්ග වලින් කියන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. එහෙනම් මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක අපිට උදාහරණකින් බලමු කොහොමද හවුරු කරගන්නේ කියලා. දැන් අපි දන්න අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මොකක්ද දෙන්නේ? විචලතාවය කොහොමද දෙන්නේ? සිග්මා වර්ග සිග්මා i සමාන 1/n fy xi වර්ග බෙදීම සිග්මා fy ඍණ x භාග වර්ග කියලා අපිට ලැබෙනවා. අපි යන උදාහරණකින් තහවුරු කරගමු. මට මෙන්න මෙහෙම උදාහරණයක් තියෙනවා. මෙහෙම ටේබල් එකක් මට තියෙනවා. මට තියෙනවා ඉස්සෙල්ලා ලකුණු තීරුව. සිසුන්ගේ ලකුණු වල ව්‍යාප්තියක් තමයි තියෙන්නේ. ලකුණු තීරුව තියෙනවා. සිසුන් ගණන තීරුවක ඉන්නවා. සිසුන් ගණන ඊට පස්සේ තීරුව ටිකක් බලා ගන්නකොට කොහොමද ගහගන්නේ? මුලින්ම ලකුණු තීරුව බලමු. මට ඉන්නවා ලකුණු 10 ගත්ත සිසුන් 8 දෙනෙක් ඉන්නවා. ඊළඟට මට ඉන්නවා ලකුණු 20 ගත්ත සිසුන් 12 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මට ඉන්නවා 30 ගත්ත කට්ටිය 20යි. 30 ගත්ත කට්ටිය 40 ඒව 10යි. 50 ඒව 7යි. සහ 60 ඒව 3ක් තියෙනවා. 60 ඒව 3ක්. ඒතර මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 8 12 20 40 60 50 60 8 12 20 40 50 60ක් ඉන්න මුළු ශිෂ්‍ය සංඛ්‍යාව. මුළු ශිෂ්‍ය සංඛ්‍යාවට 60ක්. එහෙනම් මම මේක හොයන්න මොකද්ද හොයාගන්න ඕනේ ඉස්සෙල්ලම තීරුව. xi ඉන්න මේ xi තීරුව මේ fy තීරුව. මට fy xi ගේ වර්ගයක් ඕන. තව s භාග කියන්නේ කවුද? සිග්මා i සමාන 1/n fy xi බෙදීම සිග්මා fy කියන්නේ. එහෙනම් මගේ fy xi තීරුව හදා ගන්න ඕනේ ඉතින්. fy xi තීරුව හදා ගන්න. එහෙනම් fy xi කියන්නේ 10 වරකට 80යි. 20 වරක් 12 240යි. 30 වරක් 20 600යි. මෙතන 400යි. 50 වරක් 7 350යි. 60 වරක් 3 180යි කියන්නේ මට මේ සෙට් එක එකතු වෙනවා 1850යි කිය. සුළු කිරීම වැරදි නම් බලන්න. සුළු කරන්න ගන්න 1850 කියන්නේ. ඊළඟට මට ඕනේ නේද fy xi වර්ග තීරුව. එහෙනම් ඒකත් මම හදා ගන්නවා. fy xi වර්ග තීරුවකුත් මට ඕනේ. fy xi ගේ වර්ග තීරුවක් මට ඕනේ. එහෙනම් මොකද කරන්නේ මේ fy තීරුව වැඩි කරනවා xi තීරුව. එතකොට මට හම්බ වෙනවා 80 ඒව 10ක් 800යි. මෙතන 240 ඒව 20ක් 4800යි. 30 ඒව 600ක් 18 1000යි. 40 ඒව 400ක් 16000යි. 50 ඒව 350ක් 17500යි. 60 ඒව 180ක් 10800යි කියලා මට හම්බ වෙනවා. 10800 කියලා මට. එහෙනම් මම ඕකේ සිග්මා වර්ග හොයන්න බලමු. මුලින්ම s භාග හොයාගමු. s භාග කියන්නේ මොකද්ද? සිග්මා fy xi 1850 බෙදලා 60. එතකොට මට s භාග කියන එක කියලා හම්බ වෙනවා.
30.83 කිය. 30.83 කියනවා. එහෙනම් සිග්මා වර්ග හොයන්නේ කොහොමද? සිග්මා fy xi වර්ග. මෙන්න මේ තීරේ එකතුව මට ඕන. එකතුව වෙනවා 67900යි කියන. 67900යි කියලා එකතුව වෙනවා. එහෙනම් මට ඒකේනෝ සිග්මා fy xi වර්ග 67900 බෙදෙනවා 60න් අඩු කරන s භාගයේ වර්ග 30.83 සම්පූර්ණ වර්ග. මට හම්බ වෙන උත්තරේ 1131.67 අඩු කරන්න තියෙන්නේ 950.49 950.49 අඩු කරා. මට අවසානයේ උත්තරේ හම්බ වෙනවා 181.18 කියලා සිග්මා වර්ගයට උත්තරේ හම්බ වෙනවා. එහෙනම් ඔය විචලතාවය ඔය විදිහට හොයාගත්තා. එහෙනම් සම්මත අපගමනය හොයන්නේ කොහොමද? සිග්මා කියන එක 181.18 වර්ගමූල. ඒක මට උත්තරේ එනවා 13.46 කියලා අහන්න. එහෙනම් ඔය අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක විචලතාවය සහ සම්මත අපගමනය හොයන ඔය විදිහට fy xi වර්ග කියලා තීරුවක් අපි එකතු කරගන්නවා. හරි. ඊළඟට අපි බලමු සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සම්මත අපගමනය සහ විචලතාවය හොයන්නේ කොහොමද කියලා. අපි ඊළඟට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක විචලතාවය සහ සම්මත අපගමනය හොයන හැටි බලමු. ඒතර අපි දන්න දේ මොකද්ද විචලතාවය හා සම්මත අපගමනය හොයන්න? අපි මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන එකේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන එකම සූත්‍රය තමයි අපිට තියෙන්නේ. සිග්මා වර්ගයට තියෙන්නේ සිග්මා i සමාන 1 ඉදිරියෙන් දක්වා fy xi s භාගයේ සම්පූර්ණ වර්ග බෙදන්න ඕන සිග්මා i සමාන 1 ඉදිරියෙන් දක්වා fy සිග්මා i සමාන 1 ඉදිරියෙන් දක්වා fy කියන බෙදලා තමයි අපි ගන්නවා. එතකොට සම්මත අපගමනය කියන්නේ මොකද්ද? සිග්මා ඔය සිග්මා වර්ග කියන එකේ වර්ගමූලය. ඊට පස්සේ මෙතන s භාග කියන්නේ කවුද? s භාග කියන්නේ සිග්මා i සමාන 1 ඉදිරියෙන් දක්වා fy xi බෙදීම සිග්මා i සමාන 1 ඉදිරියෙන් දක්වා fy කියන එක නේද අපි දැනටමත් දානවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අපිට මෙන්න මේ විදිහට ලියන්න තිබුණොත් මේක හරිය අමාරු වැඩක්. ඔහොම තිබුණොත් කරන්න ගියොත් ලොකු උත්තර එනවා මේ සුළු කිරීම වලට. එහෙනම් අපි හැකිතාක් සරල කරගන්න මොකද්ද කරන්නේ? උපකල්පිත මධ්‍යයන්නේ, අපගමනය, තව පන්ති පළල වගේ දේවල් පාවිච්චි කරලා සූත්‍ර ඔප්පු කරගන්න ඕනේ. අපි මුලින්ම අපගමනය DI කියන එක පාවිච්චි කරලා මේකට සූත්‍රයක් ඔප්පු කරගමු. සමූහ සංඛ්‍යාත ව්‍යාප්තියක හොයන හැටි. වැදගත්ම දේ මේ xi කියන්නේ කවුද? පන්තියේ මැදාගේ. මෙතන x1 s2 පන්තියක් තියෙනවා නම් xi කියන්නේ x1 දන x2 බෙදීම දෙක. රසමූල සංඛ්‍යා ව්‍යාප්තිය කෙලිම දත්තය මෙතන එන්නේ පන්තියේ මැදාගේ. එක මත තියාගන්න. හරි. අපි මොකද්ද කරන්නේ? අපි දන්නවා DI කියන්නේ කවුද? DI කියන්නේ xi ඍණ a කියලා අපි දන්නවා. a කියන්නේ උපකල්පිත මධ්‍යයන්නේ, DI කියන්නේ අපේ අපගමනය. කොච්චර අපගමනය වෙලා තියෙනවද කියලා බලන්න. මට ඔකෙන් xi කියන එක නම් උත්තර කරගන්න පුළුවන්. DI ධන a විදියට. ඒක අංක එක සමීකරණය. xi කියන එක නම් උත්තර කරගන්න පුළුවන් DI ධන a විදියට. මෙතනින් s bar කියන එක්කෙනාට මේ xi කියන එක්කෙනාට දානොත් fy ti ධන a කියන එක්කෙනා කොහොම කලින් වීඩියෝ එකේදී ඔප්පු කරලා ගත්තා. මේ s bar කියන එක්කෙනාට එනවා d bar ධන a කියලා පිළිතුරක්. d bar ධන a කියලා පිළිතුරක් හම්බ වෙනවා. එතන මට පේනවා මෙතන xi වෙනුවට මේක ආදේශ කරන්න පුළුවන්, s bar වෙනුවට මේක ආදේශ කරන්න පුළුවන්. අපි ඒක ආදේශ කරන උත්තරේ ලියමු. කොහොමද එන්නේ එතකොට? ඒක ආදේශ කරමු. සිග්මා වර්ග කියන එක නම මට එනවා. සිග්මා i සමාන 1 සිරියෙන් දක්වා fy එහෙම තියලා di ධන a xi වෙනුවට ආදේශ කරා. ඍණ d bar ඍණ a කියන එක නා s bar වෙනුවට මම ආදේශ කරා. ඔක බෙදනවා සිග්මා i සමාන 1 සිරියෙන් දක්වා fy කෙනෙක් කියලා. fy කෙනෙක් කියන්නේ බෙදුණා. මට දරන මේ a ට a කැපිලා යනවා. නේ ඇතුළේ ඉතුරු වෙන්නේ di න d භාගේ වර්ගයක් කියන එක තමයි මේ ඇතුළේ ඉතුරු වෙන්නේ.
F5 වතාවක් di විභාග වර්ග තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්න පුළුවන් කියලා බලමු. අපි දන්නෝ මේ වගේ එකක් ආවොත් සුළු කරන හැටි මම කියලා දුන්නා. සිග්මා වර්ග කියන එක කෙනා ලියන්න පුළුවන් නේද? සිග්මා i සමාන 1 සිරෙන් දක්වා F5 di ඍණ d භාගයේ සම්පූර්ණ වර්ග බෙදීම සිග්මා i සමාන 1 සිරෙන් දක්වා F5 මම කලින් මේ අසමූලික සංඛ්‍යාත ව්‍යාප්තිය ගන්නකොට මේ xi ඍණ s භාග වර්ග බෙදීම මේක ඔප්පු කරලා පෙන්නෝනේ අර සිග්මා xi වර්ග බෙදීම n ඍණ s භාග වර්ග කියලා. ඔන්න ওই ක්‍රමයට මට ඕකත් ලියන්න පුළුවන් නේ. xi වෙනවල di තියෙන්නේ. අතන මට ඕක ලියන්න පුළුවන් xi වෙනවල di තියෙන්නේ. සිග්මා වර්ග කියන එකට අලුත් ප්‍රකාශනයක් මට එනවා. සිග්මා i සමාන 1 සිරෙන් දක්වා f5 di වර්ග බෙදීම සිග්මා i සමාන 1 සිරෙන් දක්වා f5 ඍණ d භාග වර්ග. එහෙනම් s භාග කියන එක කියන අපේ ප්‍රකාශනයෙන් අයින් වෙලා යනවා. ඒක හරියම පහසුවක්. ලොකු උත්තරේ නැහැ. අපි මේ උපකල්පිත මධ්‍යයන්ගේ ආශ්‍රයෙන් තමයි. උපකල්පිත මධ්‍යයන්ගේ ආශ්‍රයෙන් තියෙන මේ අපගමනයේ ආශ්‍රයෙන් අපිට පිළිතුර හම්බ වෙනවා. ඒතර අපගමනය කියන්නේ මොකද්ද? di සමාන xi ඍණ a කියන එක න ඒ කියන්නේ උපකල්පිත මධ්‍යය. මෙතකොට අපිට හම්බ වෙන උත්තරේ ගොඩක් සුළු කිරීම ලේසි වෙන උත්තරයක් තමයි හම්බ වෙන්නේ. එතකොට අපි ගන්න ගැටලු විසඳනකොට මේ ක්‍රමයටත් හදන්න පුළුවන්. එතකොට සමූල සංඛ්‍යාත ව්‍යාප්තියක අපි විචලතාවයේ ප්‍රකාශනයක් ගත්තා ওই විදිහට di ආශ්‍රය. එතකොට ඕක විචලතාවයේ වර්ගමූලයෙන් තමයි අපිට සම්මත අපගමනය කියන එක ලැබෙන්නේ. සම්මත අපගමනය කියන එක ලැබෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. මෙහෙම ගැටලුවක් තියෙනවා. අපි ගැටලුවක් විභාග ගැටලුවක් විසඳනකොට අපිට සුළු කිරීම උපරිම වශයෙන් ලේසි වෙන ක්‍රමයකට තමයි අපි හදන්නේ. මේ ක්‍රමයනුත් හදනට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? අපි කලින් වීඩියෝ වලදී කතා කරා මේ di කියන්නේ කවුද? c වතාවක් ui කියලා. c වතාවක් ui කියලා. එතකොට ඒ කියන්නේ මේ di කියන එක කියන්නේ පන්තියේ පළල වතාවක් කිසියම් අගයක්. di පන්තියේ පළල 50ක් වෙලා c සමානයි 50ක් වෙලා di කියන එක නා ඍණ 100ක් වුණොත් මේ ui කියන්නේ කවුද? ඒතර di කියන ලියන්න පුළුවන් 50 වතාවක් ඍණ 2 කියලා. ඒතර ui විදිහට හැසිරෙලා තියෙන ඍණ 2. ඒතර di සමානයි cui කියලා අපිට කියන්න පුළුවන්. මේක මම කලින් වීඩියෝ එකේදී හොඳට පැහැදිලි කරා. ඒතර di සමානයි cui විදිහට මම ලියන්න පුළුවන්. ඉතින් මට ওই di තියෙන තැන් වලට ওই cui කියන එක නා ආදේශ කරලා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට අන්න ඒ ක්‍රමයෙන් හදන එක පන්තිය පල්ලා පාවිච්චි කරලා හදන එක අර කරන ඔක්කොටම වඩා ගොඩක් ලේසි. ඒක නම් විභාග ගැටලුව හදන්න ඕන මෙන්න මේ පන්තිය පල්ලා කියන ක්‍රමය පාවිච්චි කළා. අපි ඒකෙන් අපේ ප්‍රකාශනය උත්පන්න කරගමු. විභාග ගැටලුව හදන්නේ මේ විදිහට. අපේ ප්‍රකාශනය සිග්මා වර්ග සමානයි සිග්මා i සමාන කේන්ද්‍ර n දක්වා f5 di වර්ග බෙදීම සිග්මා i සමාන 1 සිරෙන් දක්වා f5 ඍණ d භාග වර්ග. මේ d භාග කියන්නේ කවුද? සිග්මා i සමාන 1 සිරෙන් n දක්වා f5 di බෙදීම සිග්මා i සමාන 1 සිරෙන් දක්වා f5 කියන්නේ. එහෙනම් ඔය di කියන එක නම් මට ලියන්න පුළුවන් cui විදියට. cui විදියට. di කියන්නේ කවුද? xi ඍණ a. cui. එහෙනම් මට ui කියන එක කියන කවුද? xi ඍණ a බෙදීම c. ඒ කියන්නේ අපේ උපකල්පිත මධ්‍යයනේ අපේ ඩේටා එක පන්තියේ මැදාගෙන උපකල්පිත මධ්‍යයන්ෙන් අඩු කරාට පස්සේ එන එක පන්ති පල්ලෙන් විතර පස්සේ තමයි ui කියන එක නා හම්බ වෙන්නේ. එහෙනම් මම මේ di තියෙන තැන cui ආදේශ කරනවා. cui ආදේශ කරනවා. ඒතකොට d භාග කියන එක නා සමාන වෙනවා. කොහොමද එන්නේ? සිග්මා i සමාන 1 සිරෙන් දක්වා f5 cui බෙදීම සිග්මා i සමාන 1 සිරෙන් දක්වා f5 විදියට මට එන්නේ. එතකොට මට මේ c කියන එක නියතයක් මේකෙන් එළියට ගන්න පුළුවන්. එහෙනම් d භාග කියන එක නා මට හම්බ වෙනවා. ඔය d භාග කියන එක නා මට ලැබෙනවා. c එකක් පිළිට ගන්නවා. සිග්මා c කියන එකක් එළියට ගත්තාම මට d භාග කියන එක නා හම්බ වෙනවා. සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා f5 ui බෙදීම සිග්මා i සමාන 1 සිට n දක්වා f5. එහෙනම් මෙතනින් මොකක්ද හම්බෙලා තියෙන්නේ?
u බා කියන එක නම් හම්බෙන්නේ. එහෙනම් d බා කියන්නේ කවුද? cu බා කියලා මට පැහැදිලි වෙනවා. d බා කියන්නේ cu බා. di කියන්නේ cuy, d බා කියන්නේ cu බා. මේ ප්‍රකාශයට ඔය උත්තර දෙක මම ආදේශ කරනවා uy ආශ්‍රයෙන්. uy ආශ්‍රයෙන් මම ආදේශ කරනවා. එතන මට එනවා මෙන්න මේ කියන උත්තරේ සිග්මා වර්ග කියන එක නා මට එනවා සිග්මා i සමාන 1 ශ්‍රේණියෙන් දක්වා fi cuy සිග්මා i සමාන 1 ශ්‍රේණියෙන් දක්වා මේකට දානවා cuy කියන එක කියන. ඒත් අපිට පේනවා cuy ගේ වර්ගයක් වෙනවා. ඒතකොට c වර්ග කියන එක නියතේ මට ඊට ගන්න පුළුවන්. c වර්ග නියතේ ඊට ගත්තා. ඒතකොට ඇතුලේ තියෙන්නේ di fi uy වර්ග බෙදීම සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා fi කියන එක. මෙතන t බා වෙනකොට දැම්මොත් cu බා c වර්ග u බා වර්ගයක්. එහෙනම් මට අන්තිමේදී උත්තරය එනවා සිග්මා වර්ග කියන එක සමාන c වර්ගයක් ඔක්කොගෙම එළියට ගමු. සිග්මා i සමාන 1 ශ්‍රේණියෙන් දක්වා fi uy වර්ග බෙදනවා සිග්මා i සමාන 1 ශ්‍රේණියෙන් දක්වා fi අඩු කරනවා u භාග වර්ග කියලා. මට ඔන්න විචලතාවය හොයන අලුත්ම සූත්‍රයක් එනවා. ඒතර මෙන්න මේක තමයි අපි විචලතාවය හොයන්න පාවිච්චි කරන්න ඕන විභාග ගැටලුවකදී. එතකොට අපිට ඔය සම්මතාපකමනේ සූත්‍රය ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. සිග්මා කියන ඔගේ වර්ගමූල කරනවා. ඒතකොට c වර්ගයේ වර්ගමූලයක් එළියට එනකොට මාපාංක වෙලා තමයි ධනාගයක් තමයි අපි එළියට ගන්න. වර්ගමූල ඇතුලේ තියෙනවා සිග්මා i සමාන 1 ශ්‍රේණියෙන් දක්වා fi uy වර්ග බෙදීම සිග්මා fi වෙන u භාග වර්ග කියලා අපිට හම්බ වෙනවා. u භාග වර්ග කියලා අපිට හම්බ. එහෙනම් අපි සමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් දැක්කොත් අපි විචලතාවය සහ සම්මතපගමනය හොයන්න ඕනේ මේ uy කියන කේතන ක්‍රමය පාවිච්චි කරලා. හරි. අපි ඔක තහවුරු කරගන්න උදාහරණ ගැටලුව සාකච්ඡා කරමු. ඔක තහවුරු කරගමු. මෙන්න මේ කියනවා උදාහරණ ගැටලුව. උදාහරණ ගැටලුවෙන් තහවුරු කරගමු. එතන මට ටේබල් එකේ තියෙන මෙන්න මේ විදිහට මෙතන පන්ති තියෙනවා. කොහොමද මගේ පන්ති ටික තියෙන්නේ? දහය 22 කියලා එක පන්තියක් තියෙනවා. ඊළඟට තියෙනවා 23 35 කිස්සාය 48 49 61 62 74 75 87 අන්තිමට තියෙනවා 88 100 කියලා. 88 100 කියලා මට තියෙනවා. එතකොට ඔය විදිහට පන්ති ප්‍රාන්තර ටික මට දීලා තියෙනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? මට සංඛ්‍යාත තීරුවක් දීලා තියෙනවා. fi තීරුව. සංඛ්‍යාත තීරුව. fi තීරුව දීලා තියෙනවා. මේ විදිහට 4 14 පාලක 16 21 73 ඔය සෙට් එකේ එකතුව 80යි කියලා මට දීලා තියෙනවා. 7 3 10යි 20යි 30යි 50යි 60යි 80යි කියලා මට උත්තරේ එනවා. ඔය සෙට් එකේ එකතුව 80යි කියලා මට එනවා. ඊට පස්සේ මම හදා ගන්න ඕනේ නේද මේ වගේ ප්‍රතිපාන්තරයක් දැක්කොත් තීරුව xi තීරුව මම හදා ගන්න ඕනේ මේ පන්ති දෙක එකතු කරලා දෙකෙන් බෙදලා. ඒතර පළවෙනිට xi තීරුව 16යි දෙවෙනියට එනවා 29යි තුන්වෙනියට එනවා 42යි 55යි 42යි 55යි 68යි 81යි 94යි
පන්ති තීරුව. එතකොට මට ඕන මේ වගේ ගානක් හදනකොට මට UI තීරුවක් ඕනේ කියලා දන්නෝ. UI තීරුව මම UI ආස්තෙන් තියන්නේ. UI කියන්නේ කවුද? UI කියන්නේ xi ඍණ a බෙදීම c. ඒ කියන්නේ අපි උපකල්පිත මධ්‍යයන්ය. උපකල්පිත මධ්‍යයන්ය කියන්නේ මොකක් හරි එකක් අපිට ගන්න පුළුවන්. අපි සාමාන්‍ය මැද තියෙන එක ගන්නවා. මම මෙතන 55 කියන එක තෝරගන්නවා. 55 කියන එක තෝරගන්නවා. එහෙනම් මගේ උපකල්පිත මධ්‍යයන්ය පටන් ගන්නේ 55. එහෙනම් a කියන එක නා 55 කියන මම තෝරගන්නවා. අපිට 68 ඕන එකක් තෝරගන්න පුළුවන්. එහෙනම් අපි එක් එක් ඒවා මේ ui ගැන තෝරගන්නවා. xi නේ a බෙදීම. ඒකේ තමයි ui යන්නේ. එහෙනම් මෙතන ඍණ එකක් වෙනවා, මෙතන ඍණ දෙකක් වෙනවා, මෙතන ඍණ තුනක් වෙනවා. ඒක සුළු කරලා බලන්න. සුළු කරලා බලන්න. ඊට පස්සේ යාට එනවා 1 2 3 කියලා. ඔය ui තියෙනවා. ඊළඟට මම හොයාගන්න ඕන මොකද්ද? මට u බා හොයාගන්න ඕන. u බා හොයාගන්න නම් sigma fi ui බෙදීම sigma fi. එහෙනම් fi ui තීරුවක් ඊළඟට හදාගන්න. fi ui තීරුවක් මම ඊළඟට හදාගන්න. fi ui කියන්නේ මේ fi කියන වැලියු එක ui එකෙන් වැඩි කරාට පස්සේ එක මට නම් ඍණ 12 ඍණ 28 ඍණ 28 ඍණ 15 බිඳුව 21 14 9 21 14 9 මට ওই සෙට් එක එකතු ඕන. එකතුව මට එනවා ඍණ 11ක් විදියට. ඍණ 11ක් විදියට මට ලැබෙනවා එකතු. ඊට පස්සේ මට ඕන විචලතාවය හොයනකොට මොකද්ද? සිග්මා i සමාන 1 සිට n දක්වා fi ui වර්ග බෙදීම sigma fi ඍණ u බාර වර්ග. u බා හොයාගන්නත් පුළුවන්. දැන් fi ui වර්ග තීරුවක් ඕන. fi ui වර්ග තීරුවක් ඕන. එහෙනම් අපි ඒක හොයමු. කොහොමද හොයන්නේ? මේ fi ගේ නාපු එක ආපහු මේ ui එකෙන් වැඩි කරලා. ඒතර මට එනවා 36යි 56යි 56යි 15යි බිඳුවයි 21යි 28යි 27යි කියලා මට ලැබෙනවා විදිහ. ඒතර මට fi ui තීරුවේ එකතුව හම්බ වෙනවා. කීයද? 183ක් විදියට මට හම්බ වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට මට ඩේටා ටික හම්බ වෙනවා. ඊට පස්සේ මම ඔය එක් ඩේටා හොයාගන්නවා. මට මුලින්ම ඕන u බාර් කියන එක නා ඕන. එහෙනම් මම ඕක පැත්තකින් ලියාගෙන ඔය ටේබල් එක මකන්න දාන්න. sigma fi ui කියන්නේ කවුද? ඍණ 11. sigma fi ui වර්ග කියන්නේ 183යි. 183යි. a කියන එක නා කවුද? 55යි. sigma fi කියන්නේ 80යි කියලා මට එන්න තියෙනවා. මම ඔය ටික ලියාගෙන ඔය ටේබල් එක මකලා දාන්න. හරි. ඊට පස්සේ අපි උත්තරයට යමු. හරි. අපි ඊළඟට මොකක්ද? විචලතාවය අපේ විචලතාවය කියන එක නම් හොයාගමු. මගේ සිග්මා වර්ග කියන්නේ කවුද? c වර්ගයක් එළියේ ඉන්නෝ. සිග්මා i සමාන 1 න් දක්වා fi ui වර්ග සිග්මා fi ගෙන් බෙදනවා ඍණ x භාගේ u භාගේ සම්පූර්ණ වර්ගය මට හම්බෙන්නේ. එහෙනම් මුලින්ම u භාග කියන එක නා හොයාගන්න. u භාග හොයාගන්නේ මේ විදිහට sigma i සමාන 1 න් දක්වා fi ui බෙදීම sigma fi. fi ui කියන එක නා මම හොයාගත්ත කීයද? ඍණ 11 බෙදීම 80යි කියලා මට හම්බුනේ. මට u භාග නෙමෙයි ඕනේ u භාගේ වර්ග. u භාගේ වර්ග කියන්නේ මට එනවා 0.01 කියලා. මට u භාගේ වර්ග කියන එක නෑ. ඊට පස්සේ මට ඕන මෙන්න මේක. sigma fi වර්ග බෙදීම sigma fi වර්ග බෙදීම fi ui වර්ග බෙදීම sigma fi කියන්නේ. sigma i සමාන 1 දක්වා fi ui වර්ග බෙදීම sigma fi කියන එක. මෙතන 183 බෙදීම 183 බෙදීම මට එනවා 80යි කියලා. ඉතින් ඔය උත්තරේ මට හම්බ වෙනවා. ඔය උත්තරේ මම දන්නවා. ඊළඟට මට මේ c කියන එක එනවා නම් පන්ති බලන්න. මම c කියන එක නා දන්නෝ 13යි කියලා මට හොයාගන්න පුළුවන්. මොකද පන්ති වල
මැදාගේ හොයාගෙන ඒක මට c කියන එක ගැන හොයාගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට c කියන එක ගැන හොයන්නේ මේ විදිහට 23යි 35යි පන්තියයි මට ඉන්නෝ 23යි 35යි පන්තියයි ඊට කලින් ඉන්නෝ 10යි 22යි පන්තියයි 10යි 22යි පන්තියයි යටින් ඉන්නෝ 36යි 48යි පන්තිය. මම මැදාගේ මේ C හොයන මේක පාවිච්චි කරන කොහොමද? මේක පන්ති පාන්තර පටන් ගන්න දැන් වෙනස් නේ. 23 දන 22 බෙදීම 2 එකක් වෙන උත්තරේ 25 බෙදීම 2යි. අනිත් එක එනවා 35 දන 36 බෙදීම 2යි. 71 බෙදීම 2යි කියනවා. මට එනවා C කියන එක ගන්න පුළුවන් ওই දෙක වෙනසින්. මට එනවා 13යි කියලා මට හම්බෙන්නේ. 13යි කියලා මට හම්බෙන්නේ. එහෙනම් C කියන එක මට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මේ එන උත්තර මේ සිග්මා වර්ග කියන කෙනාට ආදේශ කරනවා. 19 13 වර්ග. මෙතන 183 බෙදීම 80 එන බිඳුවයි සම බිඳුවයි එකයි. එහෙනම් මට හම්බ වෙනවා 13 වර්ග 169 වතාවක් 169 වතාවක් 2.2යි 6යි 8යි කියන. तर उत्तरे मट हम्ब वेणो 383.3යි 7.6යි. ඔය කියන්නේ විචලතාව. එහෙනම් මට සම්මතාව ගන්න ඕකේ වර්ගමූලය. ඒක මට හම්බ වෙනවා 19.5යි. ඔන්න ඔය විදිහට තමයි අපි සමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක විචලතාව හොයන්නේ. ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ එකක් නෑ. කැල්කියුලේටරේ හම්බ වෙනවා. ඒකින්ද මේ විචලතාවය අපිට ප්‍රශ්නයක් නැතුව මේ සුළු කිරීම කරන්න පුළුවන්. එතකොට සුළු කිරීම වැඩි ගණනක් දෙය සමහර විට. එතකොට මේ c සමානයි 13යි කියලා අපිට එනවා. ඊට පස්සේ මේ විදිහට අපි එක එක අගයන් හොයාගෙන අපි ඔය සුළු කිරීම කරගන්නවා. එහෙනම් අද දවසේ මම විචලතාවය සහ සම්මත අපගමනය වැඩිදුර සාකච්ඡා කරා. අපි ඊළඟ වීඩියෝ එකේ කුටිකතාවය සහ අන්තර් චතුර්ථක පරාසය කියන කතා කළ සංඛ්‍යාන පාඩම අවසන් කරමු. එහෙනම් මේ අද ලියාගත්ත නෝට් එක හරියට ලියා ගන්න. කිරිල්ලමින් සියලු දෙනාට සුබ දවසක්. ස්තුතියි.